වෙනකම්. හරි. දැන් අපි ඉතින් කතා කළා පුතා පයිතගරස් ප්‍රමේය සම්බන්ධයෙන්. ඒතර අපි පයිතගරස් ප්‍රමේය ගැන මොකක්ද කියන්නේ කතා කරා. ඒතර මොකද්ද පයිතගරස් ප්‍රමේය කියන්නේ? ත්‍රිකෝණ අනිවාර්යෙන් පයිතගරස් ප්‍රමේය ගැන කතා කරනකොට ත්‍රිකෝණික ත්‍රිකෝණයක කර්ණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵල ඉදිරිපද මත ඇති සමචතුරස්‍රයන්ගේ වර්ගඵලවල එක ඓක්‍යයට සමානයි. දැන් මේක ABC කියලා ගත්තොත් මේ ABC එකේ මේ කර්ණය මේක කර්ණය මත ඇති සමචතුරස්‍රය කර්ණය පාදයක් කරගත්ත සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතුරු පාද දෙක ඇති සමචතුරස්‍රයේ වර්ගඵලයට සමානයි. හරි. දැන් අපි ගිය සතියේ ඒක සම්බන්ධ ගණන් හැදුවා. දැන් උඩ ටියුට් එක ගත්තාම මේ ගණන් ටික ඔක්කොම හදන්න මම ටියුට් එකේ ගණන් ටික අද පොඩ්ඩක් පෙන්නන්නම්. ඉතින් ඔයගලන්ට ඉස්සරහට මේ වීඩියෝ එක දැම්මට පස්සේ මේ ගණන් ටික නවත්ත හදන්න පුළුවන්. හරි. ඊළඟට පයිතගරස් ප්‍රමේය විලෝමය. දැන් අපි මේක කලේ ත්‍රිකෝණීය ත්‍රිකෝණයක මේ සම්බන්ධතාවය ලියුවා. විලෝමයේදී කරන්නේ සම්බන්ධතාවය ලියලා ඒක එනවනම් අපි කියනවා ඒක ත්‍රිකෝණීය ත්‍රිකෝණයක් කියලා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් මම ABC කියලා ත්‍රිකෝණයක් ගන්නවා. ABC කියන ත්‍රිකෝණේ පාද දෙක සමචතුරස්‍රාකාර පාද දෙකක් අරගෙන ඒකට සමචතුරස්‍රය ඇඳලා එතකොට ඒ දෙක එකතු අනිත් පාදයේ සමචතුරස්‍රයේ වර්ගඵලය එකතුට සමාන වුණොත් අපි ඒක කියනවා ඒක ත්‍රිකෝණීය ත්‍රිකෝණයක් කියලා. විලෝමය කියන්නේ ඒකයි. හරිනේ. ඉතින් දැන් මේ කියන්නේ ABC ත්‍රිකෝණයක් කියයිද AB වර්ග ධන BC වර්ග සමානයි AC වර්ග නම් ABC යන ත්‍රිකෝණීය ත්‍රිකෝණයක් වෙයි. හරිනේ. එතකොට AC පාදයට සම්මුඛ කෝණය අපි ගන්නවා. එතකොට මේක ආංශක අනුමේ කෝණයක් කියලා. හරි. එතකොට මේක තමයි දැන් අපි මේක විලෝමය. දැන් මේ ගණන් හදනකොට මේ දෙකම අපි පාවිච්චි කරනවා. දැන් අපි මෙච්චර වෙලාවක් හැදුවේ ගණන් ටික. දැන් මම ගණන් ටික වලින් හිමින්සෙට වෙන්නගෙන යන්නම්. ගණන් ටික හදන්න ඕන ඔයගොල්ලෝ. මේ ටික හදන්න මේ තනින් තන හැදුවා ගණන් නිසදී පාඩමත් එක්ක. හරි. මේ ගණන් සෑහෙන ප්‍රමාණයක් හැදුවා. සතුටු වෙන ගණන් හැදුවා, චාමරගේ ගණන් හැදුවා, රේඩාර් මධ්‍යස්ථානයේ ගණන් හැදුවා. ඊළඟට ටීවී එකේ හෙව්වා ගණන්. හරි. ඊළඟට බලමු 18 මන්දන 20 ගණනක් වෙනකම් තියෙන්නේ. පයිතගරස් ප්‍රමේය ගණන් සරොංගල්ලරිය. හරි. මෙතනින් එහාට තියෙන්නේ පයිතගරස් ප්‍රමේය විලෝමයේ සම්බන්ධ ගැටලු. ඒතර මේ ගැටලු කීපයක් තියෙනවා. ඊට පස්සේ විභාග ගණන් ටික තියෙනවා. අපි අද ඒ ටික සාකච්ඡා කරමු. හරි. ළමයි දැන් පයිතගරස් සම්බන්ධ මේ මොකක් හරි ගානක් එනකොට අපිට ඒක කෙලින්ම කියන්නේ මේක පයිතගරස් සම්බන්ධයෙන් අරගෙන එහෙම කියනවා සාමාන්‍ය පෙළ කාලේ වැඩි හිතන්න නැති කාලේ. ඒ දැන් අපිට මේව ගානක් දෙනකොට කියන්නේ මෙහෙම කියලා. අපිට සම්බන්ධතාවය දීලා කියනවා. කරන්න තියෙන මොකද්ද කියන එක අපි තේරුම් ගන්න අරගෙන තමයි කරන්න ඕනේ. ත්‍රිකෝණීය ත්‍රිකෝණයක් කියලා කෙලින්ම දීලා තිබුණොත් අපිට දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ත්‍රිකෝණීය ත්‍රිකෝණයක් බව ඔප්පු කරන්න ඕනේ. පයිතගරස් සම්බන්ධයෙන් විලෝමයෙන් කරන්නේ අපි දීලා තියෙන පාද තියෙන්නේ ත්‍රිකෝණීය ත්‍රිකෝණයක් කියලා ඔප්පු කරන්නේ. හරි. දැන් බලන්න පහත එක් අවස්ථාවේදී ත්‍රිකෝණයක එක් පාදයේ දී ඇති පාදයේ දිග දී ඇත. එයින් කවරක් ත්‍රිකෝණීය ත්‍රිකෝණයක් වේදයි සොයන්න. හරි. දැන් බලන්න ළමයි. දැන් කරන්න බලන්න. දැන් මොකද කරන්න ඕනේ අපි? ඉස්සෙල්ලම පළවෙනි ගාන බලමු. හොඳට බලන්න 8යි 15යි 17යි. දැන් ත්‍රිකෝණීය ත්‍රිකෝණයක් වෙනවද නැද්ද කියන එක හොයන්න තියෙන්නේ. ඒ අනිවාර්යයෙන්ම අපි දැනන් ඉන්න ඕනේ ත්‍රිකෝණීය ත්‍රිකෝණයක දිගම පාදය තමයි කර්ණය. හරිනේ. ඒක සාමාන්‍ය දැනීමෙන් අපි මේ ඉස්සෙල්ලා ත්‍රිකෝණ පිළිබඳ තියෙන දැනීමෙන් අපි දැනන් ඉන්න ඕනේ. ඒ හින්දා දැන් මම මේ හැම එකම මම ඔයගොල්ලන්ට පාස් වෙන මේ ඉඩක් අඳින්නම ඔයගොල්ලෝ දන්නවා වැඩි මේක වැඩිම දෙක කීයද 17 මේක 11 මේක 3.5 මේක 7.5 මේක 17 හරි දැන් බලන්න දැන් මේකට සම්බන්ධ රූප සටහනක් අවශ්‍ය වෙන රූප සටහනක් ඇඳලා අඳින්න බලන්න ගාන හදන්න බලන්න මම පළවෙනි ගාන හදන්න බලාගන්න ඒ ක්‍රමයට ඔයගොල්ලෝ ඉතුරු ගණන් තුන හදන්න ඕනේ හරි ඔන්න බලන්න අපේ කියලා තියෙනවා දීලා තුන 8යි 15යි 17යි මම අදින ත්‍රිකෝණය අපිට හොයන්න තියෙන එයින් කවරක් ත්‍රිකෝණීය ත්‍රිකෝණද කියලා හොයන්න තියෙනවා හරි පළවෙනි එක ඒක මම හදනවා මම මේ චෙක් කරනවා මම ගන්නවා මොකද එක පාදයක් ගන්නවා 8යි අනිත් පාදේ 15යි අනිත් පාදේ 17යි
හරි. එතකොට මේ ත්‍රිකෝණීය ත්‍රිකෝණ දිහා බලන ක්‍රමය තමයි පයිතගොරස් ක්‍රමයේ විලෝමය. ඉතින් අපිට පුළුවන් මේ විකර්ණයේ වර්ගය මොනවා ඉංග්‍රීසි අකුරු දාලා දුන්නා නම් ඒක සූත්‍රය ලියන්න. ඒ වෙනත් අපි කෙලින්ම චෙක් කරන්න පුළුවන් අපිට හොයන්න කියලා තියෙන්නේ ත්‍රිකෝණ කියලා කෙලින්ම දන්න 17 වර්ගය. අපි එහෙම නැත්නම් ගත්තොත් 8 මේ 17 වර්ග ගන්න එපා. 8 වර්ගය දන්න 15 වර්ගය. මේක 17 වර්ගය. මෙහෙම ලියා ගන්න. ලියාගෙන දෙපැත්ත වෙන වෙනම සුළු කරන් එනවා. මම ගා 8 වර්ගය 64යි. ඊට ළමයි 15 වර්ග ගණන් හදන්න බලන්න. දැන් කැල්කියුලේටර් එකක් හොයාගන්නද කියලා මම විශ්වාස කරනවා. ඉසි 25යි 289යි 17 වර්ගයෙන් 289යි 289යි දැන් අපිට පුළුවන් මේ සම්බන්ධතාවය ඔප්පු වෙන ඉඳ මේක සුජිකෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ. එහෙම නැත්නම් ළමයි මේක මෙහෙම කරන්න පුළුවන්. මේ ඉස්සෙල්ලම අපි ලියනවා මෙන්න මේ විදිහට. මේක මකන්න. අපිටලකුත් දාගන්න. ABC ත්‍රිකෝණය සුජිකෝණී ත්‍රිකෝණයක් යයි සලකමු. ඊට මම පයිතගොරස් සම්බන්ධතාවය කියන පයිතගොරස් සම්බන්ධතාවයෙන් මම ගන්නවා පයිතගොරස් සම්බන්ධතාව මේ විදිහට ලියනවා. ඒකට කියන්න පුළුවන් AC වර්ගය දන්න CB වර්ගය සමානයි AB වර්ගය. මේකේ තමයි දැන් අපි ලියන දේවල් මේ වර්ග දාන්නේ ඔයගොල්ලෝ කැමති විදිහට දාගන්න අකුරු දාගන්නේ ඒ කියන්නේ පයිතගොරස් සම්බන්ධය සමාන වෙන්න ඕනේ අකුරු වලට LM එන්න ඕනේ එකක් දාගන්න පුළුවන්. හරිනේ. හරි AC වර්ගය කියන්නේ මම ඊට පස්සේ ලියන මට මේ සූත්‍රය ආදේශ කරන්න පුළුවන් මේ ආදේශ කිරීමෙන් කියලා ලියන මම ලියන ක්‍රමය එකක් ලියන හැටි නැත්නම් මේ ටග් ගාලා හදාගන්න පුළුවන් තත්පර 30 ගණන්. හරිනේ. AC වර්ගය කියන්නේ 8 වර්ගය දන CB වර්ග කියන්නේ 15 වර්ගය. සමානයි 17 වර්ගය. මම මේක මෙතනින් පස්සේ අපි මේ ඔප්පු කරන්න යන්නේ වම් පැත්ත සමානයි දකුණු පැත්ත කියලානේ. ඒතර වම් පැත්ත සමානයි දකුණු පැත්ත වුණොත් එහෙම මෙන්න මේ සමීකරණය මම එක කියලා දාන්න. පළවෙනි සමීකරණය වම් පැත්ත සමානයි දකුණු පැත්ත වුණොත් එහෙම මේක ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. දැන් අපි මේක ඉස්සෙල්ලා ලිව්වනේ ඒක එනවනේ හරිනේ. හරි. ඊළඟට අපි බලමු ඔන්න එහෙම ලියන්න. වම් පැත්ත ලියනම 8 වර්ග ධන 15 වර්ග සමානයි 289. දකුණු පැත්ත 17 වර්ග සමානයි 289. ඊට පස්සේ ලියනවා මම මුලින් ලියන්නම්. වම් පැත්ත සමානයි දකුණු පැත්ත LHS හරි LHS කියලා ලියන්න පුළුවන්. RHS කියලා ලියන දකුණු පැත්ත බැවින් පළවන සමීකරණයට අනුව ABC සුජුකෝණී ත්‍රිකෝණයකි. සුජුකෝණී ත්‍රිකෝණය. මේ විදිහට තමයි ගාන ලියන්න ආන ලියන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලන් මෙන්න මේව කවරක් සුජුකෝණී ත්‍රිකෝණ වේදයි සොයන්න කියලා දුන්නොත් එහෙම අපි කෙලින්ම පයිතගොරස් සම්බන්ධය දැම්ම මෙන්න මම ඉස්සෙල්ලා කළා වගේ ටග් ගාලා හෙවද අපිට මේක හරි. මේක ඒකට පයිතගොරස් සම්බන්ධය ඔප්පු වෙන එක. දෙවෙනි එක හදන්න බලන්න. හදන්න මේ ගාන ලියා ගන්නකො. මේක බලන්න. ප්‍රශ්නේ හොඳට කියන්න ප්‍රශ්න රටාව තේරුම් ගන්න. දිග 4 cm 8 cm සහ 10 cm වන රේඛා ඛණ්ඩ ත්‍රිත්වය පාද ලෙස පිළින සුජුකෝණී ත්‍රිකෝණයක් පැවතිය හැකිදයි නිර්ණය කරන්න. ඒ කියන්නේ මේ තුන තියෙන ත්‍රිකෝණ ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්. අර ඉස්සෙල්ලා කියපු කාරණේම තමයි ඉතින්. කියලා දින විදිය පොඩ්ඩක් වෙනස්. දැන් ත්‍රිකෝණයක් හදගන්න හදන්න බලන්න ගන්න.
දිගම් පාදේ 10 4 8 වань දැන් මේක නම් ලියලා කරන්න ඕනේ මොකද හේතුව මේ හල් තියෙනවනේ ප්‍රවෘත්තියකදී නිර්ණය ගන්න කියලා. ඔන්න ABC කියලා දාගන්න. දැන් මම ළමයි දැන් මේක හිතින් හදන්න පුළුවන් ළමයි. මම හිතින් හදන්න කියන්නේ මේක කෙලින්ම MCQ එකක් හරි තනි උත්තරයක් හරි ලියන්න තිබුණා නම් බලන්න 4ක් 4 16යි. එතකොට 8ක් 64යි. 16 64යි කීයද? කීයද බලන්න? 80යි. ඒතර 80යි 80යි කියන්නේ 10 වරද්දායි 100යිනේ. මේ හැම තියෙන්න බෑ. හරිනේ. ඒකට එකපාර තප්පර 30න් තප්පර 15න් වුණත් මේ හදන්න පුළුවන් මේ ගන්න. ඉතින් මම ලියලා හදන්න තිබුණොත් නම් අපි ලියන්න ඕනේ. ඒකට ABC ත්‍රිකෝණය සලකමු. පයිතගරස් සම්බන්ධය විලෝමයෙන් කියලා ලියලා AB වර්ග දන්න BC වර්ග සමානයි AC වර්ග. එහෙම හදන්න පුළුවන් L මේක වම් පැත්ත මේ දකුණු පැත්ත කියලා අරගෙන වෙනම හදන්න පුළුවන්. ඒකට වම් පැත්ත ගත්තොත් එහෙම මම කෙලින්ම ආදේශ කරලා ලියන්න 4 වර්ග දන්න වම් පැත්ත සමානයි 4 වර්ග දන්න 8 වර්ග. ඊට උත්තරේ එන්නේ 80යි 16යි 64යි. දකුණු පැත්ත ගත්තොත් එහෙම 10 වර්ග. දන්නවා 10 වර්ග 100යිනේ. ඒකට වම් පැත්ත අසමානයි දකුණු පැත්ත. එම නිසා ලියන්න පුළුවන් 4යි cm 8යි cm 10යි cm වන පාද සහිත ත්‍රිකෝණී ත්‍රිකෝණයක් පැවතිය නොහැක. ආගාන හදන්න බලන්න. තමයි අපි ගණන් ගොඩක් හදලා ගියොත් එහෙම අපිට විභාගයේ තියෙන ගණන් හරිම ලේසි වෙනවා. නැත්නම් ඒක ඒ වෙලාවේ කල්පනා කරලා තේරුම් ගන්න මුලින් ඉඳන්ම. පයිතගරස් සම්බන්ධය හරි ලේසියි කියලා අපි අතහැරලා ගියොත් එහෙම මේ වගේ ගණන් කාපුවා එකපාරට හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. දැන් ලොකු ගාණක් දුන්නොත් එහෙම උඩ ඉඳන් කියවන සමහර පයිතගරස් සම්බන්ධ ගණන් තියෙනවා රූල් 5ක් 6ක් තියෙනවා. කියලා තියෙන කතාව තේරුම් ගන්න නම් අපි මේ જાති ගණන් හදලා යන්න ඕනේ. ඒ ඉස්තරන් ළමයි වර්ගඵල පරිමා ගන්න එනවා ඒවත් එහෙමද වර්ගඵල පරිමා පිළිබඳ ගණන් ඕගොල්ලෝ ඕන්තර හදලා තියෙනවනේ. උත්සාහ කරන බා ශිෂ්‍යාවක් ක්‍රීඩා පිටියේදී A ස්ථානයෙන් ආරම්භව යම් දිශාවකට පියවර 60ක් මැන. හරි පියවර 60ක් මැන්න යම් දිශාවකට. ඒ ස්ථානයේ B ලෙස ලකුණු කරා. දැන් මේ ශිෂ්‍යාව මේ පැත්තට 60ක් මැන්න ඒ ස්ථානයේ B ලෙස ලකුණු කරා. ඊළඟ තවත් දිශාවකට පියවර 32ක් මැන මේ ස්ථානයේ C ලෙස ලකුණු කරා. ඒ C ස්ථානයෙන් ආරම්භව ඒ ස්ථානයට කෙලින්ම පැමිණියේ නම් පියවර 68ක් අවශ්‍ය වේ. කෙලින්ම આવත් 68ක් අවශ්‍ය වෙනවා. ශිෂ්‍යාව A සිට B දක්වා පැමිණි දිශාවට ලම්බ වූ දිශාවක් ඔස්සේ B සිට දැන් මේක බලන් ඉන්න තව මිතුරියක්. දැන් මේ මිතුරිය යන හැටි බලන් ඉඳලා එතකොට ඒ මිතුරිය කියනවා මේ ශිෂ්‍යාව A සිට B දක්වා පැමිණි දිශාවට ලම්බ දිශාවක් ඔස්සේ B සිට C ඒ කියන්නේ මේ තුරට වඩා ලම්බ මේක ලම්බක උනායි කියලා මිතුරිය ප්‍රකාශ කරනවා. එතකොට මේ මිතුරියගේ ප්‍රකාශ ගැන කුමක් කිය හැකිද? හරිනේ. මොකද මිතුරියගේ ප්‍රකාශ ගැන මේ මොකද නම තියෙන මිතුරියගේ ඒවල මේක ප්‍රකාශ ගැන මේක හරිද වැරදිද කියලා කියන්න තියෙන්නේ. දැන් ළමයි මේක බලන්න ඒකක නෑනේ දැන් පීවර ගණන් වලින් තියෙන්නේ. ඒක ගැටලුවක් නෑ අපිට. ඒකම ගැටලුවක් නෑ. ඉතින් ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේක දැන් මෙයා මෙතන ලම්බ ගුණා කියලා කියන්නේ මේක ඔප්පු කරන්න තියෙන්නේ. හදන්න බලන්න ගන්න. හදන්න බලන්න ළමයි ගන්න. මිතුරියගේ ප්‍රකාශය ගැන කුමක් කිය හැකිද? හරි. අබ්බල් දැන් මේ මිතුරිය කියන්නේ මේක අංශක 90යි කියලා. අපි ඔක්කොම තියෙන්නේ 32යි 60යි වර්ගය මේ 68 වර්ගයට සමාන නැද්ද කියලා.
හරි. මම මේ සූත්‍රය ලියලා ටක් ගාලා පටන් ගන්නම්. AC වර්ග සමානයි AB වර්ග ධන BC වර්ග AC වර්ගෙන් 68 වර්ග සමානයි 60 වර්ග ධන 32 වර්ග. බාන්න කැල්කියුලේටර් අතට ගන්න. 4624යි සමානයි 60 වර්ග ධන 32 වර්ග 4624යි. එතකොට අපි ලියන්න පුළුවන් පාන් හැදුවනේ මේ හදාගන්න පුළුවන් වුණා ටක් ගාලා කැල්කියුලේටරෙන් හදන්න ඒක අතින් එහෙම හදන්න යන්න එපා 68 68න් ගුණ කරලා ඕක කරන්න වෙලා නැහැ දැන් කැල්කියුලේටර් පාවිච්චි කරන්න පුළුවන් උසස් පෙළ කියන ළමයින්ට හරි අර විදිහට ලියුවා මම ඉස්සෙල්ලා කිව්ව විදිහට කතන්දරේ ලියුවා ඊට පස්සේ මෙතන ලියන්න ABC ත්‍රිකෝණයේ AC වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය වන බැවින් ABC කෝණය ඍජු කෝණී වේ. එබැවින් ABC ත්‍රිකෝණය ඍජු කෝණී වේ. එම නිසා 33 දන්නවනේ එම නිසා මිතුරියගේ ප්‍රකාශය සත්‍ය වේ. හරිද බලන්න මිතුරිය ඇත්ත කියලා දෙන්න බලන්න ඇත්ත කියන යාළුවෝ වටිනවා හරි රූපයේ දැක්කන ත්‍රිකෝණයේ M ශීර්ෂ කෝණයේ අගයමින් එකක් පුළුවන් නේද අපිට රූපයේ දැක්කන්නේ ත්‍රිකෝණයේ M ශීර්ෂ කෝණයේ අගය කොප්මණ විද්‍යාවේ පයිතගොරස් ප්‍රමේය සහ විලෝමය ඇසුරින් නිර්ණය කරන්න. දැන් ළමයි මේකත් මේ ත්‍රිකෝණමිතිය ගානක් කොහොමද පයිතගොරස් ප්‍රමේයෙන් අපිට මේක 90යි කියලා ඔප්පු කරගත්තොත් හරිය. හරි. තියන්න බලන්න. මේක කරන්න මේ පාද දෙකේ වර්ගය අපි දන්නවා දිග පාදය කර්ණය මේකේ වර්ගයට සමානයි කියලා ඔප්පු කරොත් මේක ඍජු කෝණී ත්‍රිකෝණය මේ කෝණේ ශීර්ෂයේ කෝණය අගය හොයන්න තියෙන්නේ. මේක කෙලින්ම හොයන්න පුළුවන් අපිට මේ ත්‍රිකෝණමිතිය පාවිච්චි කරලා නමුත් අපිට දීලා තියෙන දත්තවල පයිතගොරස් ප්‍රමේය කියලා කියලා තියෙන ඉඳ ගැටලුවක් නැහැ. ප්‍රමේය විලෝමයෙන් කෙලිය හැකි. එතකොට LM වර්ග ධන MN වර්ග සමානයි 21 වර්ග ධන 28 වර්ග. කෙලිම උත්තරේ ගන්න පුළුවන්. නැත්නම් ගණන් හදා ගන්න පුළුවන්. 1225 එනකොට 35 LN වර්ග සමානයි 35 වර්ග සමාන 1225. නිසා LM වර්ග ධන MN වර්ග සමානයි LN වර්ග වේ. එනම් AB LMN ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණයක් වේ.
හරිනේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක මොකද එන්නේ දිගම් පාද කර්ණයට සම්මුඛ වන කෝණය තමයි ත්‍රිකෝණය. අපි කිව්වනේ ඉස්සෙල්ලා කුඩා පාද දෙකක් තියෙනවා දිග වැඩි පාදේ කර්ණය. කර්ණයට සම්මුඛ වන පාදය ත්‍රිකෝණය. එම නිසා M කෝණය ත්‍රිකෝණී වේ. මෙන්න මේ ගණනක. හරි. පහත එක් එක් අවස්ථාවෙහි ත්‍රිකෝණවල පාදවල දිග ඉදිරිපත් කර ඇත. එයින් කවර ත්‍රිකෝණයක කවරක් ත්‍රිකෝණී ත්‍රිකෝණී වේද? එල්ලම අර වගේම තමයි. අපි අවබෝධ කරගන්න ඕන එකක් තමයි පාද ත්‍රිකෝණී ත්‍රිකෝණයක කර්ණය තමයි දිග වැඩිම පාදය. එතකොට අපි කරන්න ඕනේ කර්ණයේ වර්ගඵලය දැන් පයිතගොරස් සම්බන්ධයෙන් කියන්නේ කර්ණයේ වර්ගඵලය ඒ ඉතුරු පාද දෙකේ වර්ගඵල ඉදිරි පාද දෙක පාදයක් කර නිර්මාණය කරන ත්‍රිකෝණාශ්‍රව වර්ගඵලයට එකතුවට සමානයි. කර්ණය ත්‍රිකෝණ එක පාදයක් කරගෙන හදන ත්‍රිකෝණෙකුයි ඉතුරු දෙක වෙන වෙනම හදන ත්‍රිකෝණවලයි වර්ගඵලවල එකතුවට සමානයි කියලා කියන්නේ. ඒත් අපි දන්නවා කර්ණය තමයි දිගම පාදය. දැන් හැම එකෙම අපි දිග මොකක්ද කියන එක ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඕනේ. හරි. බාන්න මම පළවෙනි ඉස්සෙල්ලා මම ගණන් හදන්න ඉස්සෙල්ලා මම ඉරිගාගෙන යනවා මොනවටද දැන් දිගම පාද කියලා. ඔයගලන්ට මේ ගණන් ඕනනම් මේ හදා ගන්න පුළුවන්. දැන් මම ගත්තොත් එහෙම දැන් මේකේ 3යි 3යි ඊළඟ 3යි මූල 2යි. මූල 2 කියන්නේ කීයද? මූල 2 අගය කියන්නේ මූල 2 අගය කියන්නේ මොනවද කියලා. දැන් මූල 2 මූල 3 අගය ඉස්සරහට වල කටපාඩම් වෙයි. ඒ තරම් අපි මූල 2 ගණන් අපිට අද හම්බ වෙනවා. ත්‍රිකෝණමිතියම සෑහෙන හම්බ වෙනවා. 1.4 මූල 2 කියන්නේ. तर मूल 3 කියන්නේ 1.73 7.3 දෙකයි. හරි. ඒතර කියන ළමයි මට මේකේ වැඩිම ගාන මොකද්ද? පළවෙනි එකේ 3 3 හරි. ඒතර 3 මේ 3යි මූල 2 කියන්නේ 3 වැඩි කරනවා මූල 2කින්. අනිවාර්යෙන්ම 3 වඩා වැඩි ගානක් එන්න බෑ. 1 සමාන කියලා 3 වැඩි ගාන. ඒතර මේක තමයි මේකේ කර්ණය. හරි ඊළඟ එකේ බලන්න. ඊළඟ එකේ මූල 2 කියන්නේ අපි දන්නවා අඩුයි. මූල 3 තමයි මූල 6 තමයි අනිවාර්යෙන්ම වැඩිම එක වෙන්න ඕන. තුන්වෙනි එක බලන්න මූල 39 කියලා ගණන් තියෙනවා. මූල 3 අන්න බලන්න ඔන්න ඔගේ හදලා බලන්න වැඩි. පළවෙනි එක තමයි දිගම පාදය අවබෝධ කරගන්නේ. 8යි මූල 3 ගෙන් 13.56යි. 5යි 7යි කියලා ගමුකෝ. 6 කියන අගේ දන්නවා අපි. 2යි මූල 39 කියන්නේ. අන්න දැක්කද? අපි මේ 39 ලකුයි කියලා එහෙම ගන්න බෑ අපිට. 12.4යි නම. ඉතින් මේක තමයි කර්ණය වෙන්නේ. හරි දැන් බලන්න මේකේ මොනවද ත්‍රිකෝණේ ත්‍රිකෝණේ වෙන්නේ කියලා. පළවෙනි එකෙන් දැන් ක්‍රමය දන්නවා හදාගෙන යන්න බලන්න. මේකනේ කර්ණයේ වර්ගය. කෙලින්ම තියෙනවා. කී දෙන උත්තරේ? දැන් ළමයි දැන් මේ වගේ දැන් ගානක් දුන්නාම දැන් මේකනේ මේ කැල්ලෙන් හදන්න පුළුවන් නැත්නම් තප්පරෙන් හදන්න පුළුවන් අතෙන් හදන්නත් පුළුවන්. මෙතන 9යි මූල 2 එක 4යි. ඉස්සය අනිත් පැත්තේ න 3 ඉන්නවනේ මූල 2 එක 2යි 4යි නෙමෙයි 18යි. අවදානම් ඉන්නම ඔයගොල්ලෝ හරියට හදලා තියෙන බලන්න මේ මට මිස් වෙච්ච හැටි. හරි. ඊළඟ අනිත් පැත්තේ එනවා 3 වර්ග දාන 3 වර්ග සමානයි 9 9 18. මේ පළවෙනි එක හරි ත්‍රිකෝණී ත්‍රිකෝණ. දෙවෙනි එක බලන්න. B
අපි දිගම්පාදේ ගත්ත කර්ණය මූල 6 කියලා. ඒතර බලන්න මූල 6 වර්ගය. කීයද 6යි? දෙකේ වර්ගය. මූල 2 වර්ගය දන මූල 3 වර්ගය. මේ ගෙලින්ම ගත්තා 2 3 5යි. ඒතර මේ දෙක අසමානයි. ඒතර මේක වැරදි. මේක ත්‍රිකෝණ ත්‍රිකෝණයක් නෙමෙයි. C වෙන එක මූල 8 ළමයි මොනවා හරි දෙයක් තේරෙන්නේ නැත්නම් මයෙන් අහන්න. ප්‍රසිද්ධියේ පන්ති අහන්න බැරි නම් මට මැසේජ් එකක් දාන්න සර් 35 වෙනි ගානේ මෙන්න මේක හදන හැටි මට තේරුන්නේ නැහැ. මට තව තවත් කියලා දෙන්න. මම පන්ති ඊළඟ දවසේ එක්ක හදනවා ඒ ගාන. එහෙම නැත්නම් මම වාට ඒ වෙලාවේ ලියලා ෆොටෝ එකක් හරි ගහනවා. ගහලා එවනවා. මම ඒ ඉන්න මට කියලා දෙන්න පුළුවන්. ඒ ඉන්න ඔයගොල්ලෝට මොකක් හරි තේරෙන්නේ නැති වුණොත් ඒක අපි අහන්නමයි. හරි කියලා එක බලමු. දිගම්පාදේ ගත්ත 17.5 එක මූල 8.3යි. 8යි මූල 3යි. මේකේ වර්ගය බලන්න මම තප්පරේ 8ක 64යි 64 ඒවා 3ක්. කසිය 92යි. අනිත් පැත්තේ නම් 6 වර්ග ධන 2යි මූල 39 සම්පූර්ණ වර්ග 36 ධන 39 වාරයක් 2 මූල 39 වර්ග කියන්නේ 39 39 වාරක් 4 156යි. කසිය 92යි. එකයි මේක සමානයි. මේකත් ත්‍රිකෝණී ත්‍රිකෝණී. හරි. සාදම් බලන්න. ගාන කියවන්න හොඳට. XYZ සමපාද ත්‍රිකෝණය. සමපාද කියන්නේ පාද තුන සමානයි. XY එතකොට XYZ කියන්නේ YZ පාදයේ මධ්‍ය ලක්ෂය හරිනේ. හරි. මම පාදයක දිග ගන්නම් දැන් මේකේ X තියෙන හින්දා මම X දාන්න නැතුව ගමු. X නැතුව දැන් X දාමුකෝ. අපි ගමු මම මේ පාදයක දිග M කියලා ගන්නවා. M. ඊට සම්පාදය කියන්නේ පාද තුනෙන් දිග M. ඊළඟට ගත්තොත් එහෙම දැන් මෙතන මධ්‍ය ලක්ෂ්‍ය O කියලා තියෙනවා. මේ එක කොටසක් M බෙදීම 2යි. පළවෙනි එක කැමති අකුරක් ගන්න පුළුවන් ඔයගලන්ට. මම M ගත්තද මේ X තියෙන ඉඳ නැත්තම් අපි X තමයි දාගෙන හදන්නේ. X දාගෙන දුව ගැටලුවක් නැහැ මම පැටර්න් හින්දා ගත්තේ. පළවෙනි එක තමයි XO හි අගය YZ ඇතුලෙන් YZ ඇතුලෙන් ප්‍රකාශ කරන්න. YZ කියන්නේ ඉතින් M නේ එකම දිගනේ සම්පාද ත්‍රිකෝණයක් කියලා තියෙන ගාන තියෙනවා ඉතින් සම්පාද ත්‍රිකෝණයක් කියලා. ඒත් YZ කියන්නේ මේ M ඒ කියන්නේ M ඇතුලෙන් ප්‍රකාශ කරන්න කියලා තියෙනවා. ඉතින් අපි කරන් තියෙන්නේ X මේ මම මේකට දාගන්න XO වගේට දාගන්නම්කෝ මොකක් හරි දාගෙන P කියලා. මේ දිගම P කියලා දාගෙන එතනම් P වලට P උක්ත කරලා සමීකරණයක් හදුවා නම් හරි. අපිට ඒක හදාගන්න පුළුවන් දැන් මේ තියෙන දත්තයන් අනුව එක ත්‍රිකෝණයකට දානවා අපි පයිතගොරස් ප්‍රමේය. මම දාන්න XYO ත්‍රිකෝණෙට XYO ත්‍රිකෝණෙට XYO මේක අංශක 90 නේ. හරි. ලියන්න ළමයි XYO ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධය යෙදීමෙන් ලියන්න පුළුවන් XY වර්ගය සමානයි XO වර්ගය ධන YO වර්ගය. මේක XY වර්ගය කියන්නේ M වර්ගය සමාන XO වර්ගය කියන්නේ P වර්ගය අපිට හොයන්න තියෙන්නේ. P වර්ගය YO වර්ගය කියන්නේ M බෙදීම දෙකේ වර්ගය. හරි. දැන් බලන්න
මම දැන් මේක සුළු කරනවා. m වර්ග සමානයි p වර්ග සමානයි ධන m වර්ග බෙදීම 4. එහෙනම් ගයිද? හරිනේ. දැන් සාමාන්‍ය පෙළ කියලා පරණ දේවල් අමතක කරන්න එපා. එනම් උක්ත කරන p මේ පැත්තට මේක ගියා මේ පැත්තට. බලාගන්න m වර්ග ඍණ m වර්ග බෙදීම 4 සමානයි p වර්ග. ඊළඟ මේ කෙලින්ම ලියන්නත් පුළුවන් අපි වලට සාමාන්‍ය පෙළ වගේ ලියමු. කොහොමද 4 හරය සමාන කරලා p වර්ග ලිව හරය සමාන කරලා මොකද්ද මෙතෙන් දෙන්නේ? ඔය යට තියෙන එක 4යි m වර්ග අඩු කිරීම m වර්ග. කියලා 4න් 3යි m වර්ග සමානයි p වර්ග. දැන් p කියන්නේ මේකේ වර්ගමූලය. මේ දෙකේම p නවන්නේ කියන්නේ මේ කියන්නේ xo හි දිග xy ඇසුරෙන් ප්‍රකාශ කරන මේ කියන්නේ xo කියන්නේ p දිග m ඇසුරෙන් ප්‍රකාශ කරන්න කියලා වෙන නොකිය කියලා තියෙනවා. ඒත් අපි කරන්නේ මේක වර්ගමූල කරනවා. වර්ගමූල කරාම කෙලින්ම අපිට ගන්න පුළුවන් p සමානයි ධන හෝ ඍණ. හොඳට මතක ගන්න වර්ගමූල කරනොත් ධන හෝ ඍණක් එනවා. මේ පැත්තේ එනවා වර්ගමූල ඇතුලේ 3 බෙදීම 4යි m වර්ග. කියන්නේ ධන හෝ ඍණ මේ වර්ග කරලා මූල 3යි බෙදීම 2. මේක දෙකට වර්ගමූල තියෙනවා සහායයි. ඔන්න ඔය තමයි උත්තරේ එන්නේ. මේකේ දිග එන්න ඕනේ මේ ධන අගේ. මූල 3ට 2යි m. හේතුව ඍණ අගේ එන්න දෙන්නේ නැහැ. දිගක් වන බැරි. හරිනේ. හරි. පළවෙනි කොටස මුල 3 බෙදීම 2 m තමයි උත්තරේ එන්නේ. දෙවෙනි කොටසේ ආනවා a ඇසුරින් පාදයක දිග 4 සෙන්ටිමීටර වන සම්පාද ත්‍රිකෝණයේ සමච්ඡේදකය වන xo හි දිග වන. ඒ කියන්නේ m සමානයි 4 cm කියලා දීලා තියෙනවා. කෙලින්ම අපිට පුළුවන් මේගේ p එන්නේ p අපිට මේ සූත්‍රයෙන් දාන්න පුළුවන් කෙලින්ම එක කියලා දාගත්තා. එකට ආදේශ කිරීම p කියන්නේ xo නේ මේ මූල 3 යට 2 වැඩි කිරීම m කියන්නේ 4. ඒකට 2යි මූල 3යි සෙන්ටිමීටර. නැත්නම් මේ සුළු කරලා තියන්න පුළුවන්. හරි. දැන් ළමයි මේ ගණන් ටික ආයෙ ඔයගොල්ලෝ තනියම හදන්න ඕනේ. තනියම මේ ගණන් ටික උත්සාහ කරන්න ඕනේ හදන්න ඕනේ. මේ ගණන් ටික පුළුවන් වෙන්නේ එහෙම වුණොත්. හරිනේ. හරි මම මේ ගණන් ටික ඔයගොල්ලන්ට දාන්නම්. ගෲප් එකට දාන්නම් මේ ඔක්කොම ගණන් ටික. දැන් මේ සතිය ඇතුළත මම මේ පයිතගරස් සම්බන්ධ පාඩම අදින් ඉවරයි. ඒතකොට අදින් පස්සේ මම ආයි පයිතගරස් සම්බන්ධය ගැන කතා කරන්නේ නැහැ. පයිතගරස් සම්බන්ධය දන්නවක හිතාගෙන වැඩ කරන්නේ. ගණන් හදන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මොනවද ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේ මොකද්ද මේකේ ගණන් ටික මම අද දානවා හවසට හෙට උදේ හෙට පාන්දර මම මේ ගණන් ටික දාන්නම් මොකක් හරි වීඩියෝ එකක් හරි වගේ විදිහට. ඒක ඔයගලන්ට පුළුවන් ඒක බලන්න. ඒක බලලා එතකොට වීඩියෝ එක පෝස්ට් කර ගණන් ටික හදන්න ටියුට් එක ගත්තට පස්සේ ටියුට් එක අරගෙන ඒ ගණන් ටික හදන්න ගණන් ඔක්කොම 50 ගණක් තියෙනවා. මේ අර ටික අමාරු ගණනුත් තියෙනවා. ඒ ගැන කලබල වෙන්න එපා. අපි ඒව හදාගමු. ඒක හදාගන්න පුළුවන්. ඉතින් මේ ගානක් ටිකක් ළමයි පොඩ්ඩක් කල්පනා කරන්න කියන්නේ මේ ගාන පැටලෙන්නේ නැහැ. ඉතින් පැටලෙන්නේ නැහැ. මේ ඇත්තටම සාමාන්‍ය පෙළ ගණන්. ඒ වුණාට මේ ගණන් හදන්න ඕනේ. දැන් ඉස්සරහට අමාරු කියලා බෑ ගණන් හදන්න තියෙන ක්‍රම ටික අල්ල ගන්න ඕන හදන්න. හරි. මේක පැහැදිලි නේද? හරි මේ ගණන් තනියම ආයෙ හදන්න. ආයෙ හදන්න. ත්‍රිකෝණ වලට අකුරු දාගෙන සමීකරණ ලියාගෙන ලස්සන හදන්න. එතකොට තේරෙනවා.
අකුරු දාගෙන නම් කරලා රූප සටහන ඇඳලා හරි. තව එක් ගානක් බලමු. මේ ලොකු ගණන් තියෙන මේ ගණන් උත්සාහ කරන්න ඕනේ මම ඊළඟදී අහලා බැරි නම් හදනවා. ලොකු ගණන් කීපයක්ම තියෙනවා. හරි මේ ගාන දැන් බලන්න. නැත්නම් මේ ඉරල් ගානක් හදමු. ගිය අවුරුද්ද ගානක් බලන්න. මේ ගණන් ළමයි මේ ගණන් ටික මම දාන්නම් වීඩියෝ උත්සාහ කරන්න හැමෝගෙම ගණන් ගොඩක් තියෙනවා. මේ දැක්කම මේ ලොකු ගණන් තියෙන පිටු බාය ගණන් තියෙනවා. බැරි ඒවා අහන්න ඕනේ මගෙන්. ඒකට මම කියලා දෙන්න. අද අපි මේ ගිය අවුරුද්ද ගාන. හරි. හොඳට ගාන කියවන්න බලන්න. ගාන ලියවන්න ඕනේ නැහැ ළමයි. ලියන්න ඕනේ නැහැ. ගාන හදන්නයි ඕනේ. ටියුට් එක ගම්නම් අපි ඔයගොල්ලෝ ඒ ගාන කරමු. හරය සෙන්ටිමීටර් 10ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක හැඩ තහඩුවක්. දැන් මේ ඔයගොල්ලන්ට තේරෙයිද මේ කොටස අපි ET වල දෙවෙනි පාඩමේ ඉංජිනේරු ඇඳීම කොටසේ අවසාන කොටස විකසන. එතකොට අපි විකසනයක් දැන් මේ හේතුවක් හදාගන්නේ කොහොමද කියන එක. හේතුවක් හදාගන්නේ කොහොමද කියන එකට අපි අඳින ඩ්‍රෝවින් එක. මේක අපි කාඩ්බෝඩ් එකක හරි නැත්නම් එහෙම නැත්නම් අපි හදනවා නම් ඒක මොනවද මේ ඇලුමිනියම් තහඩුවක මේක ඇඳලා අඳින හැටි අපි ඩ්‍රෝවින් වලට අඳිනවා. ඉතින් මේ වගේ ගානක් මේක කොරන මතක් වෙයි මේ ගාන ඒක උගන්වනකොටම අරය සෙන්ටිමීටර් 10ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍රික ඛණ්ඩයක හැඩදී තහඩුවක් මේ පළවෙනි රූපේ තියෙන්නේ AO හා OB දාර AO සහ OB දාරම කිනක මත නොවැටෙන ලෙස සම්බන්ධ කර ඇත. පාදමේ 6යි. දැන් කෝන් එකේ අපි ගත්තොත් එහෙම පාදම 6යි. මේ 6 කියලා දෙනවා. ඊට පස්සේ කියනවා පාදමේ අර හැක්කු පෙරහන දැන් මම පෙරහන ගොට්ටක් හදන්නේ. ගොට්ටක් හදන්නේ පෙරහනේ ලම්බක උසහන. මෙන්න මේ උසහන. දැන් ගන්න උත්සාහ කරන්න බලන්න. මේ ළමයි MCQ ගානක් ගිය අවුරුද්දේ ඔයගලන්ගේ පේපර් එකේ තිබිච්ච MCQ ගාන. මේක හදන්න පුළුවන් තප්පර 5යි. තප්පර 5යි යන්නේ හදන්න. මම මේ ගාන විස්තර කරලා දීලා හදන්නම්. එතකොට මේක තප්පර 5යි. ඔයගලන්ට සෑහෙන කාලයක් ඉතුරුයි 50න් එකක් නේ. පැය දෙකක් කියලා ගත්තොත් එහෙම ප්‍රශ්න බලන්න එක ප්‍රශ්නයකට පැය විනාඩි 2කමාරක් විතර තියෙනවා. ඒකට ඔයගලන්ට මේක තප්පර 5න් හදන්න පුළුවන් ගානක් මේ. මම මේක MCQ එක විදියට හිතන විදිය මම ඊළඟට කියලා දෙන්නම්. ඉස්සෙල්ලා මේ ගාන හදන්න. හරි. මේක ළමයි තේරුම් ගන්න ඕනේ මේකයි. දැන් මේකේ පයිතගොරස් සම්බන්ධයත් හරි. මේක ඉස්සෙල්ලාම අයිඩියා එකක් ඉන්නවනේ ඔයගොල්ලෝ ඉංජිනේරින් ඩ්‍රොයින් පාඩම කරලා තිබුණා නම් ඔයාලට මේක ටක් ගාලා අයිඩියා එකක් එනවා. එතකොට දැන් අපි මේකේ මේ ඇලවුස තමයි මේ ළමයි දැන් අපි මේක ඇඳලා තියෙන එක මේ 10 කියන්නේ මේ පෙරහනේ ඇලවුස. අපි අන්න එක අවබෝධ කරගන්න. මේක දැන් මේක ඒක අහුවෙන්නේ නැහැ මෙතෙන්ද. ඒක අපි අනිත් පැත්තෙන් ඩ්‍රොයින් පැත්තෙන් හිතන එකක්. ඩ්‍රොයින් පැත්තෙන් විකසනයේ පාඩමේ හිතන්න ඕන එකක්. ඒතර ඇලවුස තමයි මේ 10 කියලා තියෙන්නේ. දැන් ඔයගලන්ට පේනවා මේ ගොට්ට හදාගන්න නම් මෙන්න මේක මෙන්න මේ වටේට මේක මෙතෙන්ට අලවන්න ඕනේ. එළවුවට පස්සේ මේ ගොට්ට හැදෙනවා. ඒතර ඒකේ මේ දීලා තියෙන එකේ පාදයේ හරය 6 කියලා දීලා තියෙනවා. ඒතර මේක අනිවාර්යයෙන්ම 10යි. මේ ඇලවුස 10යි. ඒතර මේ h හොයන්න තියෙන්නේ මේක ළමයි මේ අර කැලේ දන්නවනේ ඕගොල්ලෝ තප්පර දැන් මේ වගේ ටික ඇත්තටම හොයන්න තියෙන්නේ ත්‍රිකෝණයන්නේ. මේක h මේක 6යි මේක 10යි.
හරිද? ඒතර h කියලා අහන්න. h කියන්නේ 100න් අඩු කරනවා. දැන් අපි ගාන මම මේ ගාන හදනවා නම් මේක O වෙනවා. ඔන්න බලන්න මේක දාන්නට බලන්න O වෙනවා. එතකොට මේ කේන්ද්‍රය මොකක් හරි අපි ගත්තොත් මේකත් O කියලා වන්න ඕනේ. මේක A හරි B හරි එනවා. දැන් පැහැදිලි මේ දෙක අලවනවා. මේ දෙක අලුවොත් තමයි මෙතන A හා B හරි එන්නේ. මම මේකට තව කුලක් දාගන්නකෝ B කියලා නෑ C කියලා. සෙන්ටර් කේන්ද්‍රය. එතකොට මේක C මේක A හරි B හරි. මෙන්න මේක එන්නේ මෙතන මේ තියෙන්නේ. මේකනේ අහන්නේ. දැන් මේක අහනකොට අපිට ටග් ගාලා අපිට මේක හදාගෙන හදන්න දෙයක් නෑ ඉතින්. මේකේ මේ h සමානයි මේකෙන් අඩු h වර්ග දාන්න මේ හදන්න ඕනේ මම දැන් කරන්න i වර්ග සමානයි 10 වර්ග MCQ ගන්න ළමයි ඔච්චර ලියන්න දෙයක් නැහැ. ඒත් h සමානයි 100 අඩු කිරීම 36 sorry 64 sorry හයිඩ් දැල්දිනේ 36 තෝරනවා 64යි h වර්ගය h සමානයි 8යි. උත්තරේ මේ කොහොමද වෙන්නේ? ඒසිම ක්‍රමය අපි ඉස්සෙල්ලා කිව්වා 4 5 3 4 5 ක්‍රමය. තමයි මේ බාසුනල පාවිච්චි කරන 3 4 5 ක්‍රමය කිව්වා. දැන් ඔක මේක බලපුවාම මෙන්න මේ රූපය ඇඳගත්තා නම් ඔයගොල්ලෝ හිතනවා මේ හැම එකක්ම දෙකෙන් වැඩි කරලා දෙන්නේ. මේක 10යි මේක 6යි මේක කීයද? මේක 10 6 නම් මේක 90ක් වෙන්නේද? මේක නිකම්ම 8යි කියලා අපිට ටක් ගාලා ඉන්න. තප්පර 5ක්වත් යන්නේ. MCQ ගන්න හදන්නේ මේකයි. මේක ඔලුවට යන්න ඕනේ. මේක ඇවිල්ලා අපිට ET වල විකසන පාඩම කරාම ටක් ගාලා ඔලුවට යනවා. සහ වර්ගඵල පරිමාණ පාඩම කළත් මේක පොඩි මේ අවබෝධයක් එනවා. අපරාධයෙන් කතා කරන වර්ගඵල පරිමාණ පාඩම එයා පොඩි අවබෝධයක් එනවා.